කාමරයක් බවට පරිවර්තන ක්‍රියාවලියේ අන්තර්ගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කිරීමට විද්වත් ඔබ සැමගෙන් අවසරයි. මගේ පර්යේෂණ යෝජනාව මේ ආකාරයට මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මගේ මාතෘකාව මේ ආකාරයට නිරූපණය වෙනවා. මගේ පර්යේෂණයේ පසුබිම හා වැදගත්කම අධ්‍යයනය කරන විට අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රමවේදය අවධි 3ක් පසු කරලා තියෙන අවස්ථාවකයි අපි සිටින්නේ. මෙන්න මේ අවස්ථා 3 සම්බන්ධයෙන් තමයි මගේ පර්යේෂණයේ පසුබිම මම විග්‍රහ කරන්නේ. කාර්මික යුගය, තොරතුරු යුගය සහ සංකල්පීය යුගය යටතේ අපි දැන් ඉන්නේ සංකල්පීය යුගයේ. ඒ අනුව පාසලේ විකාශනයත්, පන්ති කාමරයේ විකාශනයත්, ශිෂ්‍යයාගේ විකාශනයත්, ගුරුවරයාගේ විකාශනයත් මේ අතර වැදගත් වෙනවා මේ යුග තුන සම්බන්ධයෙන්. ඒ අනුව පාසල බණ මඩුවෙන් ආරම්භ වෙලා පාසල ඉවන් කළේම ඒ චුට්ට නෑ හරි කරන්නේ පාසලේ ආරම්භය ගතහොත් බණ මඩුවෙන් පටන් ගත්ත පාසලේ විකාශනය කෙසේ සිදු වුණේද? පන්සල, පල්ලිය, පිරිවෙන. ඉන් පස්සේ එනවා අපි මිෂනාරි පාසල්, උපකෘත පාසල් සහ වර්තමානයේ අපි ඉන්න ජාතික පාසල් 1AB සහ 1C යන පාසල් සහ 2 සහ 3 වර්ගයේ පාසල් වශයෙන් පාසල විකාශනය වෙලා තියෙනවා. ඒ අනුව මේ යුග තුනට අනුව පාසලේ සංවර්ධනයත් විකාශනයත් මේ ආකාරයට පෙන්눔 කරනකොට පන්ති කාමරය එලි මහනේ සිට වර්තමාන විද්‍යුත් පුවරුව සහිත පන්ති කාමරය දක්වා අපි පැමිණිලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයා වැලිපිල්ලේ අකුරු කරපු ශිෂ්‍යයා ගල්ලෑල්ල ගල්පූර භාවිතා කරමින් ලියපු ශිෂ්‍යයා අද ඔහුට අයිති වෙලා තියෙන්නේ වර්තමානයේ ජංගම දුරකථනය ටැබ් එක හෝ පරිගණක ඇසුරින් ඔහු ලියන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ පරිවර්තනය වූ ශිෂ්‍යයාට ඉගැන්වීම් කාර්යයේ නිරත ගුරුවරයාගේද විකාශනය මේ ආකාරයට නිරූපණය කරනවා. දිසාපාම ගුරු ඇතුළුතුමාගේ සිට ගුරු කේන්ද්‍රීය ගුරු භූමිකාව පසු කරලා පරිසංවාද ගුරු භූමිකාවත් පරිණාමන ගුරු භූමිකාවත් විකාශනය වෙලා තියෙන මොහොතක වර්තමානයේ අපි සිටින සූරු පන්ති කාමරයේ මේ ශිෂ්‍යයාට උගන්වන්න සමත් ආකාරයට ගුරුවරයා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙනවා. ඒ අනුව ඔහුට හමුවන ශිෂ්‍යයා ඩිජිටල් උපාංග සහිත ඩිජිටල් එළම් ඔරලෝසුවෙන් අවදි වෙන ශිෂ්‍යයාගේ වටපිටාවේ තියෙන සියලු උපකරණ විද්‍යුත් උපකරණ. මෙන්න මේ විද්‍යුත් උපකරණ සමග තොරතුරු ලෝකයක සැරිසරන ශිෂ්‍යයා ඔහුගේ තොරතුරු ඇඟිලි තුඩට සමීප කරමින් මුළු ලෝකයම තප්පර ගණනකින් තමයි ඉදිරියේදී දර්ශනය කර ගන්නවා. මෙන්න මේ ශිෂ්‍යයාට ගැළපෙන ගුරු භූමිකාවකද අප සිටින්නේ කියන එක තමයි මගේ අධ්‍යයනය තුලින් මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශිෂ්‍යයා ඩිජිටල් ශිෂ්‍යයෙක්.
ගුරුවරයා තාම පරිණාමන භූමිකාවේ සිටින්නේ. මෙන්න මේ පරිණාමන භූමිකාවෙන් ඔහු තාක්ෂණික ගුරු භූමිකාවට ප්‍රවේශ විය යුතු කාලය තමයි අපේ සංකල්පීය යුගය තුළ නිරූපණය වෙන්නේ. එහෙනම් ඒ කාල සීමාවට ගැළපෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් අප පාසලේ පවතින්නේද? මේ ඩිජිටල් ශිෂ්‍යයා අපේක්ෂා කරන අරමුණු ඉටු කරගන්න කෙසේ සමත් වන්නේද අපේ අධ්‍යාපනය? පෙළ පොත, ගුරුවත් පොත සහ සියලු ඔහුට අවශ්‍ය විෂයමාලා ද්‍රව්‍ය තුලින් ඔහුගේ ඉගෙනුම ප්‍රවේශ වෙන්න කොයිතරම් දායක වෙලා තියෙනවද? මෙන්න මේ අනුව ඊළඟට මම සාකච්ඡා කරන්නේ පර්යේෂණ සාහිත්‍ය පිළිබඳව. 1970 මාෂල් මැක්ලූහන් ගෝලීය ගම්මානය පිළිබඳව ඉදිරිපත් කරන සංකල්පය අද සැබෑවක් බවට පත් වෙලා තියෙනවා. මාකෝ කියන ආකාරයට මුළු ලෝකයම තාක්ෂණය මත රඳා පවතිනවා. ඒ කියන්නේ වර්තමානයේ රියදුරු රහිත මෝටර් රථ, කාඩ්පත් රහිත ගනුදෙනු සහ සියලුම ගනුදෙනු ලෝකයේ සිදු වෙන්නේ මෙන්න මේ තාක්ෂණික උපාංග මත. එනම් ඉදිරි අනාගතයේදී අපිට වෛද්‍යවරයෙක් වශයෙන් ඉදිරියට හමු වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු ඉදිරියට යන්නේ නැතුව පුළුල් තිරයක් මත ඉස්සරහා හිටගත්තාම අපිට අපේ වෛද්‍යවරයා දෙන බෙහෙත අපිට ඉබේ තුන්ඩුවකින් එළියට වෙන යුගයකයි අපි ජීවත් වෙන්නේ. මෙන්න මේ යුගයේ ජීවත් වන ශිෂ්‍යයාට අවශ්‍ය ගෝලීය ආර්ථිකයට මුහුණ දීමට අවශ්‍ය අධ්‍යාපනික සූදානමක් අප අතර තිබෙනවද කියන පිළිබඳව පර්යේෂණ සාහිත්‍ය මේ පර්යේෂකයෝ මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. වර්තමානයේ ස්වයංක්‍රීය බොත්තම ක්‍රියාත්මක කිරීමෙන් තත්පර කිහිපයකින් ගෝලීය තොරතුරු තමා ඉදිරියේ දර්ශනය කර ගැනීමට හැකි සිසුන්ට ඉගැන්වීමට ප්‍රථම ශිෂ්‍යයා පිළිබඳවත් පරිපාලකයන් පිළිබඳවත් තාක්ෂණික ඥානය පිළිබඳවත් සිතා බැලිය යුතුයි කියලා මේ පර්යේෂකයෝ විසින් පෙන්වා දෙනවා. අවසාන වශයෙන් මම මේ ආකාරයට පර්යේෂකයෝ ඉදිරිපත් කළ තියෙන සාහිත්‍ය තොරතුරු ඇතුළෙන් මෙන්න මේ අවසානයේ බ්‍රාන්ස්ෆර්ඩ් ඇතුළු පිරිස ප්‍රකාශ කරපු කියමනට මම එනවා. එහි සඳහන් වෙන්නේ තාක්ෂණයේ භාවිතයෙන් තොර පාසල සිසුන්ගේ ජීවිතයට අදාළ නොවන බව ප්‍රකාශ කිරීමයි. ඒ අනුව ඉදිරි අනාගතයේ අපි තාක්ෂණයේ භාවිතයෙන් තොරව ගියොත් අපේ සිසුන්ද පාසල අපට වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කිරීමට එන යුගය මෑතක පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මගේ අධ්‍යයනය තුළින් ලංකාවේ සාහිත්‍ය පිළිබඳව මම මේ ආකාරයට විග්‍රහ කරනවා. 1960 ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ මුල්ම පරිගණකයේ ස්ථාපනය කිරීමෙන් පසුව අපේ පාසලට මුල්ම අධ්‍යාපනයේ විෂය ධාරාවට එකතු වෙන්නේ 1982 දී. ඒ පාසල් 12ක් කේන්ද්‍ර කරගෙන පරිගණක ඒකක ආරම්භ වෙනවා. මෙන්න මේ පරිගණක ඒකකය පරිගණක විද්‍යාගාරයේ වශයෙන් උත් මහින්දෝදය විද්‍යාගාර වශයෙන් උත් වර්තමාන සූරු පන්ති කාමරයේ වශයෙන් උත් විකාශනය වෙලා තියෙනවා මේ වන විට. මම ඒ නිසා කතා කරන්නේ මෙන්න මේ සුගුරු පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මේ වන විට කොයි ආකාරයකද සිදු වෙන්නේ කියන එක. මම මෙතෙන්දී ශ්‍රී ලංකාවේ පර්යේෂණ සාහිත්‍ය ගොඩාක් අඩුයි හොයාගන්න මේ පන්ති කාමර පරිගණක තාක්ෂණ ඇසුරින් කරන ලද පර්යේෂණ බොහොම අඩුයි. ඒ අතරින් සොයාගත්ත පර්යේෂණ කිහිපයක් මම මේ ආකාරයට පෙන්වුම් කරනවා. මේ අතරේ මම වැදගත් අවධානය යොමු කරනවා one laptop per child කියන එක ළමයෙකු සඳහා එක් පරිගණකයක් කියන තාක්ෂණික ඉගැන්වීම් ක්‍රමවේදයට අනුව අනුවර්තන හැකියාව මැන බැලීම සම්බන්ධයෙන් පීටර් මැසර්ස් රහුමාන් සහ වික්‍රමනායක විසින් සිදු කරන ලද පර්යේෂණය සම්බන්ධයෙන්. එහිදී මේ පර්යේෂණය අනුව
දිස්ත්‍රික්ක 25ක් කේන්ද්‍ර කරගෙන පාසල් 13ක ක්‍රියාත්මක වෙච්ච මෙන්න මේ පර්යේෂණය තුල එක පහ ළමයි බොහොම උද්‍යෝගයෙන් කටයුතු කරපු ආකාරයේ පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ විට සූර්ය කෝෂයෙන් ක්‍රියාත්මක වෙච්ච ඔවුන් අතරදී මේ පරිගණකය තුල එකිනෙකා අදහස් ප්‍රකාශ කරගන්න පණිවිඩ වුවමාරු කරගන්න ඔවුන් කදිම ලෙස මෙන්න මේ පරිගණකය භාවිතා කර බව මේ පර්යේෂකයන්ගේ වාර්තාවල සඳහන් වෙනවා. එම වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයටත් ලෝක බැංකුව වාර්තාවේ සඳහන් වෙනවා මේ ලංකාව සහ මැලේසියාව සහ තායිලන්තය ආදී රටවල් වල ක්‍රියාත්මක වුණ one laptop per child කියන ව්‍යාපෘතිය අද වන විට ලංකාව විතරක් ප්‍රයෝජනයට ගත නැති තැනක් බවට පත් වෙලා තියෙනවා. එසේ මේ one laptop per child ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා නම් අපි අද කොවිඩ් වසංගත තත්ත්වයක් සමග මුහුණ දෙන මේ පරිගණක ජංගම උපාංග සමග ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන්ට සහ සිසුන්ට තිබිච්ච නොහැකියාවත් සිසුන්ගේට ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට ඇති බාධක හඳුනගෙන අද වන විට එය සංවර්ධනය කරමින් ගුරුවරුන් සහ සිසුන්ට සතුටින් ඉගෙනීමේ හැකියාවක් උදා වෙන්න තිබුණා. අනේ අපේ මම අධ්‍යයනය කරන සූරු පන්ති කාමරය සම්බන්ධයෙන් හමුවන එකම පර්යේෂණය මේයි. එය කුගමූර්ති විසින් ඉදිරිපත් කළ තියෙන්නේ පරිවර්තනීය හැඟීම් පිළිබඳව. මේ ඒ අනුව මගේ පර්යේෂණ ගැටලුව මේ ආකාරයට ඉදිරිපත් කරනවා. ඒ අනුව අධ්‍යයනයේ අරමුණු ලෙස මම මෙන්න මේ අරමුණු ටික කේන්ද්‍ර කරගෙන අධ්‍යයනයේ අරමුණු සංවිධානය කරනවා ඉහත ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා. එම අධ්‍යයන අරමුණු කේන්ද්‍ර කරගෙන පර්යේෂණ ප්‍රශ්න ලෙස අධ්‍යයනයේ මෙන්න මේ පර්යේෂණ ප්‍රශ්න 6ට පිළිතුරු සෙවීමක් තමයි මගේ අධ්‍යයනයෙන් මම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා න්‍යායාත්මක පදනම මම මේ ආකාරයට සකස් කරනවා. මගේ අධ්‍යයනයේ න්‍යායාත්මක පසුබිමට චාර්යාත්මක සංජානන සහ නිර්මාණාත්මක ප්‍රවේශ තුනම යොදාගෙන ඉන්මතු කරනවා. ළමයින් විස්භාජනයයි සිතනවා වෙනුවට ඔවුන් තුල දැනුම පවතිනවා. අන්න ඒ දැනුම ගොඩනැගීම සඳහා මෙන්න මේ විගොට්ස්කි ප්‍රකාශ කරන ZPD zonal proximum development ඒ කියන්නේ හිඩස ශිෂ්‍යයා ඉන්න තැනින් ඉදිරියට ගෙන යාම සඳහා ඔහුට අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ සඳහා රූනර්ගේ න්‍යාය පදනම් කරගෙන ගුරුවරයා මේ ශිෂ්‍යයා ඉන්න ඩිජිටල් ලෝකයේ ඉන්න ශිෂ්‍යයාට ඉගෙනීම සඳහා උපයෝගී කරගත යුතු ක්‍රමවේද පිළිබඳ ෂුල්මන් විසින් ප්‍රකාශ කළ තියෙන pedagogical content knowledge එක භාවිතා කරමින් මිශ්‍රා සහ කෙහෙල ඉදිරිපත් කරන තාක්ෂණික මෙවලම් සහිතව pedagogical content knowledge එක කොහොමද භාවිතා කරන්න ඕනි කියන TPAC ආකෘතිය සුහුරු පන්ති කාමරවල කේන්ද්‍රීයව කෙසේ භාවිතා කළ හැකිද කියන STPAC සංකල්පයේ රාමුව හඳුන්වා දීමටයි මෙම අධ්‍යයනයෙන් මා බලාපොරොත්තු වන්නේ. ඒ අනුව S showing M manageable කළමනාකරණය accessible ප්‍රවේශය real time interactive නිත්‍ය කාල අන්තර්ක්‍රියා සහ testing පරීක්ෂණය ස්මාර්ට් කියන concept එක තුල ගුරුවරයා කොහොමද මේ TPAC technological content knowledge එක pedagogical ශික්ෂණාත්මක ක්‍රමවේදය තුළ භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සුහුරු පන්ති කාමර අන්තර්ගතයෙන් තුළ ගුරුවරයාගේ මේ pedagogical content knowledge ශික්ෂණාත්මක අන්තර්ගත ඉගෙනුම් ක්‍රමවේද
කොයි ආකාරයට භාවිතා කළ හැකිද යන්න පිළිබඳව මගේ අධ්‍යයනය තුළින් ST පැක් සංකල්ප රාමුව ගොනු කරලා හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පවතින සත්‍ය කුමක්ද? සුහුරු පන්ති කාමරයේ මේ වන විට ගුරුවරුන් සහ සිසුන්ගේ සැබෑ තත්ත්වය කුමන ආකාරයකින් පවතින්නේද? අන්න මේ පවතින සැබෑ තත්ත්වයේ ස්වභාවය මම දකින ආකාරයට මට පෞද්ගලිකයි. පොදු සත්‍ය ඒ වගේම පුජ්‍යල බද්ධ සත්‍යයක් තියෙනවා. මෙන්න මේ පුජ්‍යල බද්ධ සුහුරු පන්ති කාමරයේ විවිධත්වයට බලපානවා. මෙන්න මේ පුජ්‍යල බද්ධ සාධක. එහෙනම් මගෙන් පිට තියෙන මේ පොදු සත්‍ය සෙවීම සඳහා දැනුමේ සත්‍ය ස්වභාවය සෙවීම සඳහා මට ප්‍රවේශයක් තෝරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මම තෝරගන්නේ මෙතඩොලොජි එක වශයෙන් මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය. මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය අතර ප්‍රමාණාත්මක දත්ත ඒක රාශී කරගනිමින් පොදු සත්‍යයක් ගුණාත්මක ප්‍රවේශය පදනම් කරගෙන මේ ගුරුවරු අතර සහ ශිෂ්‍යයෝ අතර පවතින විවිධත්වය සෙවීම සඳහා ගුණාත්මක ප්‍රවේශයක් පදනම් කරගනිමින් අභිසරණ මිශ්‍ර පර්යේෂණ ආකෘතිය ක්‍රැස්වෙල්ගේ කන්වර්ජන්ට් මික්ස් මෙතඩ් මොඩල් එක මම භාවිතා කරනවා. ඒ අසුරෙන් ඒ භාවිතා කිරීම පදනම් වෙන්නේ මෙන්න මේ මිශ්‍ර ප්‍රවේශයේ තියෙන ප්‍රබලතා කේන්ද්‍ර කරගෙන තමයි මම මේ මිශ්‍ර ක්‍රමවේදය භාවිතා කරන්නේ. ඒට අනුව අභිසරණ මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදයේ පර්යේෂණ ආරමුණු කේන්ද්‍ර කරගෙන ප්‍රමාණාත්මක දත්තත් ගුණාත්මක දත්තත් මට ඒක රාශී කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒක රාශී කරගන්නා දත්ත සියල්ල සමාන අසමානතා සංසන්දනය කරමින් දත්ත ත්‍රිකෝණීකරණය කරමින් සමස්ත අධ්‍යයනයේ නිගමනයක් හේතු කොටගෙන අර පර්යේෂණ ST පැක් රාමුවට එන්න උත්සාහ කරනවා. ඒ සඳහා මම නියදිය වශයෙන් තෝරගන්නේ මගේ ජනගහනය සමස්ත ලංකාවේම සියලුම පාසල් ගුරුවරුන් සහ ශිෂ්‍යයෝ. එහි ඉලක්කගත නියදිය වෙන්නේ සූරු පන්ති කාමර සහිත පාසල්. ඒ අතරින් මගේ නියදිය තෝරාගන්නේ බස්නාහිර පළාතේ ජයවර්ධනපුර කලාපයේ සූරු පාසල් පන්ති කාමර ආශ්‍රිතව තමයි තෝරගන්නේ. එතකොට පවතින සම්පත් අනුව පාසල් වර්ග වෙලා තියෙනවා 1AB 1C 2 3 කියලා. ඒ අතරින් මම 2 3 සම්පත් අඩු නිසා ඉවත් කරනවා. 1AB 1C සහ පෞද්ගලික පාසල් කේන්ද්‍ර කරගෙන මගේ නියතිය මේ ආකාරයට තෝරා ගනිමින් මම මගේ අධ්‍යයනය සිදු කරනවා. ඒ සඳහා පහත නම් සඳහන් න්‍යායන් මට ෆ්‍රැන්කල් සහ වොලර්, ෆැබ්‍රිගර් සහ වෙජිනර් සහ ඔන්ගුස්කි කියන අයගේ න්‍යායන් මම තෝරගෙන තියෙනවා. මගේ දත්ත රැස් කරන්නේ පර්යේෂණ ප්‍රශ්නවලට අනුව මෙන්න මේ ආකාරයට පර්යේෂණ ආරමුණු කේන්ද්‍ර කරගෙන ප්‍රමාණාත්මක දත්ත සෙවීම සඳහා සමීක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒ සඳහා ප්‍රශ්නාවලියක් භාවිතා කරමින් මාර්ගගත සමීක්ෂණයක් කරහා මම ප්‍රශ්න ඒක රාශී කරන ගමන්න ඒ හා සමානව ගුණාත්මක තොරතුරු ඒක රාශී කරගන්න මාර්ගගත සාකච්ඡාද මෙහෙයවමින් ප්‍රශ්න අංක 5 පර්යේෂණ අරමුණු 5 සඳහා මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරමින් මම මේ දත්ත රැස් කිරීමේ උපකරණ භාවිතා කරනවා. ඒ අනුව මාගේ දත්ත විශ්ලේෂණ ක්‍රමය මේ ආකාරයට මම සැලසුම් කරනවා. ප්‍රමාණාත්මක දත්ත මේ ආකාරයට, ගුණාත්මක දත්ත මේ ආකාරයට මම විශ්ලේෂණය කරමින් අර්ථ නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දත්තවල විශ්වාසතාවය රැකීම සඳහා මම මෙන්න මේ වළංගුතාවය හා විශ්වාසතාවය රකින්න මේ ක්‍රමවේද අනුගමනය කරමින් පර්යේෂණ ආචාර ධර්ම ආරක්ෂා කරමින් නිබන්ධනීය සැලැස්ම මේ ආකාරයට ඉදිරිපත් කරනවා.
එමෙන්ම මේ වන විට මම මේ අධ්‍යයනයේදී උපකරණ සියල්ල සකස් කරලා ඉන්නවා ඒ දත්ත ඒකරාශී කිරීම සඳහා මාර්ගගත සමීක්ෂණයට අදාළ දත්ත උපකරණ අනුමත කර ගැනීමට තමයි මේ වෙන විට මම අධ්‍යයනයේ නිරත වෙලා සිටින්නේ. ස්තුතියි ඔබ සැමට.